හොඳයි තේරුවන් සරණයි සියලු දෙනාටම අද 2023 මාර්තු මාස 23 වන අඟහරුවාදා රාත්‍රී 8:30ට ශ්‍රී ලංකා වේලාවෙන් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයක් තමයි මේ ආරම්භ වෙන්නේ. මේ උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරනු ලබන්නේ ධම්මදායාද ධම්සභා මණ්ඩපයේ විසින්. එය විශේෂයෙන්ම යුරෝපයේ කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් සහ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ඇතුළු තරුණ භික්ෂුන් වහන්සේලා ඇතුළු ගිහි පිරිසක් විසින් සංවිධානය කරන උතුම් කටයුත්තක්. අද විශේෂයෙන්ම මේ ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අපේ ශිරාණි ඩයස් මහත්මියගේ ආදරණීය පරලෝසුපත් මෑණියන් වහන්සේ වෙනුවෙන්. ඉතින් අපි ඒක නිසා අද මේ ධර්මදේශනාවට මේ උතුම් මණ්ඩපයට වැඩම කර සිටිනවා. අපි කවුරුත් හඳුනන ලංකාවේ සුප්‍රසිද්ධ අපේ පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර හිමිපාණන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරන මේ අවස්ථාවේ අදට තියෙන ධර්මදේශනේ පටන් ගන්න අදිස්වහන්සේ තිරුවන්සන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ ආනන්ද අත්ති කම්මං අබබ්භං අබබ්භාසං අත්ති කම්මං අබබ්බං බබ්භාසං අත්ති කම්මං බබ්භං චේව බබ්භාභාසංච අත්ති කම්මං භබ්භං අබබ්බා භාසන්ති ගෞරවනීය අපේ ඉදිරිහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ ඇතුළු ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ධම්මදායාද ධම්සභා මණ්ඩපයේ විසින් සිද්ධ කරන ධර්මදේශනා පින්කම් මාලාවේ අදර නියමිත ධර්මානුශාසනාවයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ශිරාණි ඩයස් මහත්මනිය බලාපොරොත්තු වන්නේ මිය පරලොව සපත්වන්ට යෙදුණු ශ්‍රීමා වනිගසේකර ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම පියාණන් වහන්සේ වන හෙන්රි වනිගසේකර පියතුමාට පින් අනුමෝදන් කරන්නත් රාජා වනිගසේකර ආදරණීය සොහියුරා සිහිපත් කරලා එතුමාට පරලොව වශයෙන් පින් අනුමෝදන් කිරීමත් කියන මේ සත්පුරු සරමුණු මූලික කරගෙනයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ උපරි පඤ්ඤාසකේ සඳහන් වන මහා කම්ම විභංග සූත්‍ර දේශනාව. පිනතුන් අපි කවුරුත් හොඳට අහලා පුරුදු සූත්‍ර දේශනාවක්. නමුත් මෙහි ගැඹී ඇති අර්ථය නැත්නම් බුදුරජාණන් වහන්සේ මෙහි විවරණය කරන කරුණු කාරණා දිහා බලනකොට අපිට වඩා නැත්නම් අපි හිතනවට වඩා හාත්පසින් වෙනස් වූ යමක් බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපිට කියලා දෙනවා. කර්මය කියලා කියන්නේ අචින්ත විෂයක්. ඒ කියන්නේ කොච්චර හිතුවත් කොච්චර කිව්වත් අවසන් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි කර්ම විෂය කියලා කියන්නේ. පින්නතුන් දන්නවා බුද්ධ විෂය, ධාන විෂය, ලෝක විෂය, චිත්ත විෂය මේ ආදී වශයෙන් සිතල අවසන් කරන්න බැරි කරුණු බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල සඳහන් කළා. ඒ අනුව අද අපි කතා කරන්නේ හිතල අවසන් කරන්න බැරි කාරණාවක් පිළිබඳව. ඒ තමයි කර්ම විෂය පිළිබඳව.
මේ මහා කම්ම විභංග සූත්‍රය පින්වත්නි ආරම්භ වෙන්නේ මේ විදියට. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ වාසය කළා. කලන්දක නිවාපේ කියන්නේ පින්වත්නි ලේනුන්ට අබේ දාණය දුන්නු වනයයි. කලන්දක නිවාපේ හැදුනේ කොහොමද? පින්නතුන් දන්නවා. එක රජ කෙනෙක් රාබීල මත් වුණා. ඒ මත් වෙච්ච රජුරෝ ගහකට නිදාගත්තා. නිදන් ඉන්නකොට මේ රජුරුවන්ගේ සුරා ගඳ දැනුණ මේ ගහේ හිටපු නාගයෙකුට. නාගය මොකද කළේ? ගහින් පල්ලෙහාට බැස්සා. පල්ලෙහාට බහිනකොට මේක දැක්කා ලේනෙක්. ලේනෙක් මේක දැකලා මේ ලේනා කල්පනා කළා මේ නාගයා ගහෙන් පල්ලෙහාට බැස්සොත් රජුරුවන්ට දෂ්ට කරනවා. ඒ නිසා ලේන මොකද කළේ? ණයටත් කලින් පල්ලෙහාට බැහැලා ගහයට නිදන් හිටපු රජුරුවන්ගේ කන ළඟ වලි ගෙහෙලෙව්වා. රජුරුවෝ ඇහැරුණා. ඇහැල්ල බලනකොට උඩ බැලුවා. බලනකොට නාගයෙක් බහිනවා ගහෙන් පල්ලෙහාට. රජුරුවෝ කල්පනා කළා මේ ලේන නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ. ඒ නිසා අද ඉඳලා මේ වනය ලේනුන්ට අබේ දාණය දුන්නු වනයක් බවට පත් කරනවා කියලයි එදා ඉඳලා පින්නතුනි ඒ වනය කලන්දක නිවාපේ බවට පත් වුණා. අදත් පින්නතුන් දන්නව ඉන්දියාවේ ඒ වනයේ කලන්දක නිවාපේ ලේනුන්ට අබේ දාණය දුන්නු වනයයි. එතකොට අන්නේහි කලන්දක නිවාපේ වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සමිද්දි කියන හාමුදුරුවෝ ආරන්නේ පුංචි කුටියක් හදාගෙන උන්වහන්සේ වැඩ වාසය කළා. සමිද්දි හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. උන්වහන්සේට ඒ නම ලැබුණේ ගිහි කාලේ. ඒ කියන්නේ ඒ දරුවා උපදිනකොටම මුළු පවුලම සමෘද්ධි වුණා. සමෘද්ධි වුණා කියලා කියන්නේ භවභෝග සම්පත් වලින් කිසිම අඩුවක් නැති වුණා. සමහර දරුවෝ එහෙම ඉන්නවා පින්නතුනි. දෙමව්පියන්ට සමහර දරුවෝ ලැබුණාම මහ පුදුම විදියට ලැබෙනවා. ඒ වගේම හරියනවා. ඒ වගේ දරුවෙක් තමයි සමිද්දි කියලා කියන්නේ. ඒ සමිද්දි කියන පුංචි දරුවා මහාන වුණා. පැවිදි වුණාට පස්සෙත් උන්වහන්සේගේ නම සමිද්දි හාමුදුරුවෝ. ඉතින් සමිද්දි හාමුදුරුවෝ ආරණ්‍යයක පුංචි කුටියක් හදාගෙන වාසය කළා. එදා පින්වත්නි පෝතලී පුත්ත කියන පරිබ්‍රාජකයා සමිද්දි හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අහනවා සමිද්දි හාමුදුරුවනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කාය කර්මයේ හිස් වචී කර්මයේ හිස් මනක් කර්මයේ තමයි සත්‍ය කියලා. මෙහෙම කිව්වහම සමිද්දි හාමුදුරුවෝ කියනවා පෝතලී පුත්ත බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම දේශනාවක් කළා නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ වරදවා කොයි වෙලාවකවත් තේරුම් ගන්න එපා ඔබ. මෙහෙම කිව්වට පස්සේ සමිද්දි හාමුදුරුවන්ගෙන් පෝතලී පුත්ත අහනවා සමිද්දි පුංචි හාමුදුරුවනේ ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කාලයක්ද කියලා ඇහුවා. වැඩි නෑ කිව්වා මං මහණ වෙලා අවුරුදු 3යි කිව්වා. ඒකෙන් පෝතලී පුත්ත තේරුම් ගත්තා මේ තේරුම් අරගෙන කියනවා හිතනවා මේ අවුරුදු 3ක් මහණ වෙච්ච මහණ වෙලා අවුරුදු 3ක් වෙච්ච සමිද්දි කියන මේ ස්වාමින් වහන්සේත් බුදුහාමුදුරුවෝ ආරක්ෂා කරන්න මේ තරම් වෙහෙස වෙනවා නම් මේ ශාසනයේ මීට කලින් පැවිදි වෙලා වයෝවෘද්ධව සිටින බොහෝ කලක් පැවිදි වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරුවෝ කොහොමනම් ආරක්ෂා කරන්නවද? නමුත් පින්වත්නි පෝතලේ පුත්ත බලාපොරොත්තු වුණු කර්මයේ පිළිබඳ විග්‍රහය සමිද්දි හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි වුණා. ඒ උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු 3යිනේ. ලොකු විභාගයක් කරන්න තරම් උන්වහන්සේට වැටහෙන්නේ නැහැ පින්වත්නි. කෙසේ හෝ වේවා සමිද්දි හාමුදුරුවෝ මේ කතාව ගිහින් කිව්ව ආනන්ද හාමුදුරුවන්ට. කොහොමද කිව්වේ? ආනන්ද හාමුදුරුවනේ මම මගේ කුටි ඉස්සරහා සක්මන් කර කර ඉන්නකොට පෝතලේ පුත්ත වෙනත් ආගමික නායකයෙක් ඇවිල්ලා මගෙන් මේ වගේ ප්‍රශ්නයක් කව මට පුළුවන් විදිහට උත්තර දුන්නා. නමුත් ඔහු ඒකට තරම් සතුටුුනේ නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා සමිද්දි එවත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න අපි දෙදෙනාට මේක හොඳ දහම් පඬුරක්. භාගතුන් වහන්සේ ගාවට නිකන් යන්න බැහැ පින්නතුනි කුමන හෝ කාරණාවක් ඇතුවයි යන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ දන්නවා මේ දහම් පඬුර නැත්තම් මේ දහම් කතාව
බුදුහාමුදුරු ගාවට අරගෙන ගියොත් භාගතුන් වහන්සේ අපිට බොහෝම ලස්සන හිත වැඩ පිනිස අනිවාර්යෙන් දේශනාවක් සිද්ධ කරනවා. ඉතින් මේ දෙදෙනා වහන්සේ කවුද? ආනන්ද හාමුදුරුවෝයි සමිද්ධි හාමුදුරුවෝයි මේ දෙදෙනා වැඩම කළා බුදුහාමුදුරු ගාවට. ගිහිල්ලා කිව්වහම බුදුහාමුදුරු වදාලා ආනන්ද කර්ම විභංගය එහෙම නැත්නම් කර්මයේ බෙදා දැක්වීම කියන කාරණාව ආනන්ද ඒක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටම කරන්න පුළුවන් විෂයක්. ඒ විතරක් නෙවෙයි ඒක හිතලා කියලා අවසන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි ආනන්ද. අනිත් එක ආනන්ද යම් කිසි කෙනෙක් දන කයින් හෝ වචනෙන් හෝ මනසෙන් වේදනා ගෙන දෙන යමක් කළා නම් ආනන්ද ඒකකින් බලාපොරොත්තු වෙන්න ඕනේ දුක් වේදනාවක්මයි. ඒ වගේම ආනන්ද යම් කිසි කෙනෙක් කයින් වචනෙන් මනසින් සැපගෙන දෙන යම් කිසි ක්‍රියාවක් කළා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඕන ආනන්ද සැපගෙන දෙන ප්‍රතිපදාවක්මයි. ඒ නිසා බුදුහාමුදුරු වදාලා ආනන්ද මම කර්ම විභාගය බොහෝම ලස්සනට පැහැදිලි කරන්නම් කියලා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දේශනාවක් පින්නතුනි සිද්ධ කරනවා. ඒ දේශනාවේදී භාගතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ලෝකේ ඉන්නවකෝ පුජ්‍යලයෝ 4 දෙනෙක්. මොන පින්නතුනි මේක හොඳට මතක තියාගන්න. ඒ වගේම හොඳට බුද්ධි අවදි කරලා හිතන්න ඕනේ. මොකද්ද? පුජ්‍යලයෝ 4 දෙනා කවුද? එක්කෙනෙක් ඉන්නවා දස අකුසල කරනවා. දස අකුසල කරනවා දිරිය උපදිනවා. ඔය පළවෙනි කෙනා. දස අකුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා දුගතිය උපදිනවා. දැන් ඔන්න පින්නතුන්ට මේ 4 දෙනා මතකයි. ඔන්න පටලවා ගන්න එපා. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ බුදුහාමුදුරු අපිට විසඳලා දෙනවා. ඒක අපිටත් ඇති වෙන ප්‍රශ්නයක්. මොකද්ද? දස අකුසල් කරනවා නිරේ උපදිනවා. ඒක හරි. දස අකුසල් කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා දුගතිය උපදිනවා. මෙන්න මේ කාරණා ටික තමයි විසඳ ගන්න ඕනේ පින්වත්නි. බුදුහාමුදුරු වදාලා ආනන්ද මේ ලෝකේ කෙනෙක් ඉන්නවා මේ යම් කිසි ශ්‍රමණේක් හෝ වේවා බ්‍රාහ්මණේක් හෝ කවුරු හෝ වේවා කෙලස් තවන වීරියක් ඇති කරගෙන ඔහුගේ වීරිය නිසාම දැඩි වීරිය නිසාම යහපත් කල්පනාවක් ඇති කරගෙන චිත්ත සමාධියක් ඇති කරගෙන සමාධිගත සිතින් යුක්තව ඔහු මේ ලෝකයේ පිළිබඳව මිනිස්සුන්ට වඩා මනුස්ස ඇස ඉක්මවා ගිය බොහෝම හොඳ නුවණක් ලබනවා. ඒකට කියන්නේ දිවස් නුවණ කියලා. ඒ දිවස් නුවණ උපදවාගෙන ඒ දිවස් නුවණින් යුතුව මේ ලෝකේ සත්තු මරණ ඒ වගේම කෙටියෙන්ම කියනනම් දස අකුසල කරන කෙනෙක් මරණින් මතු නිරේ උපන් කෙනෙක් දකිනවා මෙයා. මොකෙන් දකින්නේ? දිවස් නුවණින් දකිනවා. දිවස් නුවණින් ඒක දැකලා ඒ පුජ්‍යලයා තව කෙනෙකුට කියනවා යාළුවේ දස අකුසල වල විපාක තියෙනවා. කොහොමද එහෙම කියන්නේ? මම දැක්කනේ මගේ දිවස් නුවණින් දස අකුසල කරපු කෙනෙක් ඉන්නවා කොහෙද? නිරේ ඉන්නවා මම දැක්කනේ. එතකොට මෙයා දැකපු දේ තමයි පින්නතුනි මේ ලෝකෙට කියන්නේ. දැන් දස අකුසල කරන කෙනෙක් නිරේ ඉන්නව දැක්කා. ඒක ලෝකෙට මෙයා කියනවා. එතකොට එයා දකින්නේ බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද දිවස් නුවණින් දකින දේ විතරයි. මොකද්ද? දස අකුසල කරපු කෙනෙක් නිරේ ඉන්නවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා දස අකුසල කරනවා සුගතිය උපදිනවා. ඒ තව පුජ්‍යලයක් ඉන්නවා පින්වත්නි. ඒ තැනත්තත් අර විදියටම සිත දියුණු කරලා ඒක චිත්ත සමාධියක් ඇති කරගෙන දිවස් නුවණක් උපදවාගෙන බලනකොට ඒ ඇත්තට වැටහෙනවා දස අකුසල කරපු කෙනෙක් අන්න ඉන්නවා සුගතියේ. දැන් මෙයා තව කෙනෙකුට යාළුවෙකුට කියනවා යාළුවේ දස අකුසල වල හොඳ විපාකක් තියෙනවා. ඇයි? අන්න දස අකුසල කරපු කෙනෙක් ඉන්නවා සුගතියේ. කොහොමද කියන්නේ? මම දැක්කනේ. එතකොට අපිත් පින්වතුනි සමහර වෙලාවට මේ ලෝකේ අපි තීරණය කරන්නේ ඒ පුජ්‍යලය මේ ලෝකේ ජීවත් වෙච්ච විදිය බලලා පරලොව ජීවිතේ තීරණය කරනවා. කවදාවත් එහෙම තීරණයකට එන්න බෑ පින්වත්නි. දැන් අපි හිතමුකෝ මෙහෙම යම් කිසි මිනිස්සෙක් ඉන්නවා බොනවා. ඊට මත්පැන් පානය කරනවා. ඒ මිනිස්සු එහෙම බීලා මැරෙනවා. මරණයටපත් වුණාට පස්සේ දැන් අපි හිතනවා ඉන්නකම්ම කලේ නරක වැඩ. ඒ නිසා අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි කියලා. කවදාවත් එහෙම කතා කියන්න එපා.
ඇයි මැරිලා තියෙන්නේ කෙලෙස් සහිත මිනිස්සෙක්. ඒ කතාව කියන්නේත් කෙලෙස් තියෙන අපිමයි. එතකොට අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිස්සෙක් මැරුණට පස්සේ කොතනකවත් කියන්න බෑ කාටවත් කියන්න බෑ පින්නතුනි අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායටයි කියලා. ඒ අපි ළඟත් කෙලෙස් තියෙනවනේ. පින්නතුන්ට මතක ඇති මේ සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා සරකාණි සූත්‍රය කියලා. ඒ සරකාණි සූත්‍රයේදී ඒ සරකාණි කියන මිනිස්සු හරියට බොනවා. උදේ බීලා හවස හිතනවා මත්ගතිය නැතුණාට පස්සේ හවස හිතනවා හවස බොන්නේ කියලා. හවසත් බොනවා. හවස බීලා මත්ගතිය නැතුණාට පස්සේ උදේ හිතනවා උදේ බොන්නේ කියලා. උදෙත් බොනවා. බීලා පින්වත්නි මේ මිනිස්සු මැරුණා. මැරුණාම බුදුහාමුදුරුවෝ කියපු කතාව තමයි ඔය සරකාණි මැරුණේ සෝවාන් වෙලයි කිව්වා. දැන් මේ බීලා මැරිච්ච මිනිස්සයා. මේ කාරංචි උනානේ ශාක්‍ය වංශයේ උපාසක මහත්තයෙක් හිටියා මහානාම කියලා. මහානාම දුවගෙන ආව පන්සලට. ඇයිල බුදුහාමුදුරන්ට කියනවා බුදුහාඳුරුවනේ දැන් ඉතින් හරි ෂෝක් කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් බීලා මිනිස්සෙක් මලාට පස්සේ ඔබ වහන්සේ කියන්නේ සෝවාන් වෙලා මලේ කියලා. දැන් ඉතින් කවුද මේ කිඹුල්වත් උන සෝවාන් නොවි මැරෙන්නේ. ඔක්කොම මැරෙන්නේ සෝවාන් වෙලා තමයි කිව්වා. බුදුහාමුදුරුව වදාලා මහානාම සරකාණි බිව් බවත් මම දන්නවා. නමුත් සරකාණිගේ හොඳ පැත්තක් තිබුණා. මොකද්ද? සරකාණිගේ හොඳ පැත්ත තමයි බොන්න ඕන මිනිස්සෙක් නම් පින්නතුනි මැරෙනකම්ම බොනවා. බොන්න ඕනකම තියෙනවා නම්. නමුත් සරකාණිගේ තිබුණ හොඳ පැත්ත තමයි සරකාණිට පුළුවන්කම තිබුණා උමනාව තිබුණා මේක නවත්තන්න ඕනේ කියලා. ඇයි දෙයනේ? ඒ නිසානේ උදේ බීලා හවස හිතුවේ හවස බොන්නේ නෑ කියලා. හවස බීලා උදේ හිතුව උදේ බොන්නේ නෑ කියලා. එතකොට උදේ සවස සරකාණි ගත්තා මොකද්ද? ලොකු වෙහෙසක්. කුමක් කරන්නද? බීමත්කම නතර කරන්න. හැබැයි සරකාණි උත්සාහ කළා වීරය කළා බීමත්කම නතර කළා. නතර කළ සරකාණි කාගේවත් ළඟට නෙවෙයි ආවේ බුදුහාමුදුරු ගාවට. ඇවිල්ලා සරකාණි බුදුහාමුදුරන්ට කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ ආයේ කවදාවත් මම බොන්නේ නැහැ කිව්වා. බුදුහාන්නේ මට බණ කියන්නේ. ලොකු බණක් නෙවෙයි සාමාන්‍ය බණක් කියන්න බුදුහාමුදුරුවනේ ඒ මිල්ලියම් කළාට පස්සේ බුදුහාමුදුරුව පින්වත්නි සරකාණිට අනාගාමි වෙනකම් බණ කිව්වා. අනාගාමි වෙනකම් බණ කිව්වා. අනාගාමි තත්ත්වයේ දක්වා බණ කිව්වා. නමුත් සෑහෙන කාලයක් බීලා බුද්ධිය හීන වෙලා තිබුණ නිසා සරකාණිට පුළුවන් උනේ සෝවාන් වෙන්න විතරයි. බොනකොට බුද්ධිය හීන වෙනවා. ප්‍රඥාව දුබල වෙනවා. ඒ කාරණාවක් ඒක. එතකොට බුදුහාමුදුරුව වදාළ මහානාම සරකාණි ජීවත් වෙලා ඉන්න කාලේ බීප මිනිස්සේ කියන බව සමාජගත වුණා. නමුත් සරකාණි බීමත්කම නතර කරලා හොඳ පැත්තට ආවට පස්සේ ඒ ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඒ නිසා බීමත්කම හිටපු නිසා ඒ මිනිස්සයා සරකාණි මැරුණට පස්සේ තීරණය කරන මිනිස්සු සරකාණි අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි කියලා. නෑ පින්වත්නි. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරනවා දැන් දස අකුසලයක් දේශනා කළානේ. දස අකුසලයක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. ඒ දස අකුසලයට බුදුහාමුදුරුවෝ සුරාමේරිය ඇතුළත් කළේ නැහැ. මේකේ මේ දේශනාව වරදවා තීරුම් ගන්න එපා පින්වත්නි. හොඳට බුද්ධිය අවදි කරලා හිතන්න ඕනේ. දස අකුසලයක් දේශනා කළා බුදුහාමුදුරුවෝ සුරාමේරිය ඇතුළත් කළේ නැහැ. ඇයි? ඔන්න බලන්නකෝ සතෙක් මැරුවොත් සතා මරුපේකේ විපාක දීලම තමයි අවසන් වෙන්නේ. හොරකම් කළොත් හොරකම් කරපේකේ විපාක දීලම තමයි අවසන් වෙන්නේ. ඒතකොට බිව්වා පැත්තකට වෙලා හිටියා මත්ගතිය නැති වුණාට පස්සේ මේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක්. ආයි මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන කතාවක් නැහැ පින්වත්නි. හැබැයි දස කුසලයට ඇතුළු වෙනවා. කොහොමද? සමහරු ඉන්නවා පින්වත්නි සතෙක් මරන්න බෑ හොඳ සීයෙන්. ඒ නිසා ඉස්සෙල්ලා බොනවා. බීලා මත්ගතියක් තියාගෙන හතත් මරනවා. එතකොට බීපේකේ අකුසලයයි සතා මරපේකේ අකුසලයයි දෙකම එකට එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි අවසන් වෙන්නේ. බිව්වා පැත්තකට වෙලා හිටියනම් මත්ගති නැතුණාට පස්සේ මේ මිනිස්සේ සාමාන්‍ය මිනිස්සෙක්නේ. ඒ මදිවට සතෙකුත් මැරුවා. අන්න එතකොටයි දස කුසලයට අයිති වෙන්නේ. සමහරව ඉන්නව පින්නතුනි සතෙක් මරලා සතා මරපේකේ සතුට භුක්ති විඳින්න බොනවා. එතකොට සතා මරපේකේ අකුසලයයි සතා මල්ල සතුට වෙන බීපේකේ අකුසලයයි ඒ දෙකම එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා
විපාක දීලම තමයි අවසන් වෙන්නේ. දැන් එතකොට බලන්නකෝ මහානාම සරකාණි දිහා බැලුවේ තරකාණි බිව්වා. නමුත් බීමත්කම නතර කළ බව කවුද දන්නේ? බුදුහාමුදුරු සරකාණි විතරයි. සරකාණිත් පින්නතුන් නියම කෙනා ගාවට ආවා. කා ගාවටද? බුදුහාමුදුරු ගාවට. ඇත්තටම බීමත්කම නතර කළ වෙන කෙනෙක් ගාවට ගියා නම් අනිවාර්යෙන් දෝෂාරෝපණය. දෝෂාරෝපණ, ඒ කියන්නේ බීලා ඒ වැරදි කළා තවත් එනවද මගේ ළඟට? ඒ විදිහට සමාජය හන්නේ. නමුත් පින්නතුනි සරකාණි බීමත්කම නතර කළා. ඉතින් මේ කතාව කිව්වේ පින්නතුන්ට හොඳට මේ කතාව තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතන කියනවා දස අකුසල කරනවා නිරේ උපදිනවා. ඒක හරි කියමුකෝ. දැන් බුදුහාමුදුරු කියනවා දස අකුසල කරනවා සුගතිය උපදිනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ? බුදුහාමුදුරු වදාලා ආනන්ද මේ ලෝකේ යම් කෙනෙක් ඉන්නවා ජීවිතේ මුල් කාලේ හරි මැද කාලේ හරි නැත්නම් ජීවිතයේ අවසාන මොහොතේ මරණාසන්න මොහොත වෙනකොට හරි තමන් කරගත්තු අකුසලයක් මතක් වෙනවා. ජීවිතයේ මුල් කාලේ කරගත්තු අකුසලයක් හරි මැද කාලේ කරගත්තු අකුසලයක් හරි අගහාරියේ කරගත්තු අකුසලයක් හරි මතක් වෙනවා. ඒ මතක් වීම හේතු කොටගෙන ඔහු උපදිනව කොහෙද? නිරේ. අන්නේ දිවස් නුවණක් උපදවාගෙන දකින්න කෙනා දකින්නේ පින්නතුනේ ඒ විදියට. කොහොමද? දස අකුසල කරන ඔක්කොම යන්නේ නිරයට කියලා. ඒක තීරණය කරන්න එපා. ඒක තීරණය කරන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරනවා දිවස් නුවණක් උපදවාගෙන ඒ ඇත්ත ඒ විදිහට දැක්කට ආනන්ද මම බුදු නුවණින් දකිනවා. මොකද ඒ ඇත්ත නිරේ ගිහිල්ලා ඉපදුනේ කොහොමද? ජීවිතයේ මුල් කාලේ හරි මැද කාලේ හරි මරණාසන්න මොහොතේ හරි සිහිපත් වුණු අකුසලයක් හේතු කොටගෙන පින්නොතු නිරේ ඉපදුනා. නමුත් ඔහුගේ ජීවිතය තුළ බලවත් වෙලා තියෙන කුසලය නම් මොකද්ද වෙන්නේ? බලවත් වෙලා තියෙන කුසලය නම් පින්නතුනි සුගතිය උපදිනවා. දැන් පින්නතුන්ට මතකනේ මල්ලිකා දේවිය හරියට කුසල් කරගත්තු කෙනෙක්. නමුත් මල්ලිකා දේවියට ජීවිතයේ අවසාන කාලේ මතක් වුණේ තමන් කරගත්තු අකුසලයක්. ඒ අකුසලේ පින්නතුන් දන්නවා. එතකොට කොසල් රජුරෝ මල්ලිකා දේවියට හරි ආදරෙයි. මල්ලිකා දේවිය කැතයි. නමුත් මල්ලිකා දේවියට හරි ආදරේ කොසල් රජුරෝ. ඉතින් දවසක් කොසල් රජුරෝ මල්ලිකා දේවිය මැරුණට පස්සේ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවනේ මල්ලිකා දේවිය මැරුණා. ඔබ වහන්සේ දැන් කියන්නකෝ මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා. බුදුහාරකෝ හෙට කියන්නම් කියලා. ඒ පින්වත්නි එක පාරටම කිව්වනම් මල්ලිකා දේවිය දැන් ඉන්නේ අවීචිය කියලා කොසල් රජුරන්ගේ පපුව පැල්ල මැරෙන්නත් ඉඩ තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්ව හෙට කියන්නම් ආයි දවසක් ගිහිල්ලා බුදුහාන්නේ දැන් දවස් 2-3ක් ගත වෙලානේ. දැන්වත් බුදුහාඳුරනේ කියන්නකෝ මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා. තව දවස් 2-3කින් කියන්නම් කිව්වා. දැන් දවස් 7ක් ගියා. 7 වෙනි දවසේ කොසල් රජුරුව අහනවා බුදුහාමුදුරුවනේ දැන් සතියක් ගියා. දැන්වත් කියන්නෝ කියලා. ආන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ බය වෙන්න එපා කොසල් රජතුමනි දැන් මල්ලිකා දේවිය ඉන්නේ සුගතිය. නැත්තම් තව දිසා දිවි ලෝකේ කිව්වා. එතකොට බලන්න පින්වත්නි මල්ලිකා දේවිය ඉන්නකම් කරගත්තේ කුසල්. නමුත් ජීවිතයේ අවසාන කාලේ මතක් වුණේ මොකද්ද? තමන් කරගත්තු අකුසලයක්. ඒ අකුසලයේ හේතු කොටගෙන දවස් 7කට අවීචයේ ඉපදුනාට ඇයට හිමි වුණේ මොකද්ද? සුගතිය හිමි වුණානේ පින්නතුනි. සුගතිය හිමි වුණා. එතකොට තේරුම් ගන්න දස අකුසල කරන අය දිරේ උපදිනවා කියන මේ බව දිවස් නුවණින් දැකලා කවදාවත් එහෙම තීරණයකට එන්නට බැහැ පින්වත්නි. තව කෙනෙක් ඉන්නවා. ඒ කවුද? දස අකුසල කරනව සුගතිය උපදිනවා. අන්නේ කාරණා පැහැදිලි. කොහොමද පැහැදිලි වෙන්නේ? ඒ පුජ්‍යලයා බුදුහාරු දේශනා කරනවා ජීවිතේ මුල හරියේදී කරගත්තු කුසලයක් හෝ ජීවිතේ මැද හරියේදී කරගත්තු කුසලයක් හෝ ජීවිතේ අග හරියේදී නැත්නම් මරණාසන්න මොහොතේ කරගත්තු කුසලයක් හෝ සිහිපත් වෙලා ඒ ඇත්ත උපදිනව කොහෙද? සුගතියේ. නමුත් එයා ඉන්නකම් කරලා තියෙන්නේ දස අකුසල්. එතකොට දස අකුසල් කළාට මුල කාලේ හරි මැද කාලේ හරි අග කාලේ හරි කරගත්තු කුසලයක් මත වෙලා මතක් වෙලා සුගතිය ඉපදුනාට බුදුහාඳුරු දේශනා කරනවා ඔහු වැඩිපුර කළා තියෙන්නේ අකුසලය නම් එතකොට මතුවෙන්නේ අකුසලයයි පින්වත්නි. එතකොට ඒ කාරණාවෙන් ඊතුරු දෙන්නත් පිළිබඳව පින්නතුන්ට තීරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත්නි ඔය මේ ලෝණපල සූත්‍රයේ පින්නතුන්ට මතකයි. ලෝණපල කියන්නේ අර ලුණු පුපුරේ කතාව, ලුණු කැටේ කතාව. දැන් ඔන්න
ලුණු කැටයක් තියෙනවා. ලුණු කැටේ තමයි කර්මය. වතුරු වීදුරුවක් තියෙනවා. වතුරු වීදුරුයි වතුර ටික තමයි පින්වත්නි කුසලය. එතකොට ඒ ලුණු කැටේ අරගෙන දානවා වතුරු වීදුරුවකට. දැන් ලුණු කැටේට පුළුවන්කම තියෙනවා වතුරු වීදුරුයි වතුර ටික ඉක්මනට විපරීත භාවයට පත් කරන්න. ඒක ලුණුස බවට පත් කරන්න පුළුවන්. දැන් එතකොට බලවත් උනේ මොකද්ද? ලුණු කැටේ. ඒ කියන්නේ කර්මයේ බලවත් වුණා. කර්මයට පුළුවන්කම තිබුණා කුසලය යට කරගෙන ඉස්සරහට යන්න. කර්මයට පුළුවන්කම තිබුණා කුසලය යට කරගෙන ඉස්සරහට යන්න. දැන් එතකොට ඒහා සමලුණු කැටයක් අරගෙන ගංගාවකට දානවා. ගංගාවකට දැම්මට පින්නතුනි ගංගාවට ඒක ගානක්වත් නැහැ. ඇයි? ගංගාවේ වතුර වැඩි. ඒ කියන්නේ කුසලය වැඩි. එතකොට කුසලයේ වැඩි වුණාම කුසලයේ බලවත් වුණාම කුසලයට පුළුවන්කම තියෙනවා කර්මය යට කරගෙන ඉස්සරහට යන්න. දැන් පින්නතුන් තේරුම් ගන්න. කර්මය බලවත් වූ තැන කුසලය යටපත් වෙනවා. කුසලයේ බලවත් වූ තැන කර්මය යටපත් වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ කර්ම විෂය නැත්තම් මේ කර්ම විභාගය කියන එක පින්නතුනි කොච්චර ලස්සනද කියලා. ඒ නිසා අපි කවදාවත් කොතනකවත් කෙනෙක් ජීවත් වෙච්ච විදිය බලලා ඒ ඇත්තගේ පරලෝක ගතිය අපිට තීරණය කරන්න බෑ සුගතියද දුගතියද කියලා පින්වත්නි. ඒකනේ බුදුහාමුදුරු වදාලේ. සුගතිය උපදින්න පුළුවන්. සමහරු පින්නතුනි ඉන්නවා දස අකුසල කරනවා. නමුත් සුගතිය උපදිනවා. හැබැයි ඒ සුගතිය උපදින්නේ මුල් කාලේ හරි මැද කාලේ හරි ජීවිතේ මරණාසන්න මොහොත කරගත්තු හරි කුසලයක් මතක් වීම හේතු කොටගෙන සුගතිය උපදින්න පුළුවන්. නමුත් ඔහු වැඩිපුර කළ තියෙන අකුසල නම් ඒ අකුසලයේ බලවත් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් අනිත් එක මේ හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියන දහමක් එහෙම නැත්නම් න්‍යායක් බුදුහාමුදුරුව පිළිගන්නේ නැහැ පින්නතුනි බුද්ධ ආගමේ. දැන් අපි හිතමුකෝ මෙහෙම යම් කෙනෙක් බීලා මැරෙනවා. බීලා කෙනෙක් මරුණට පස්සේ එතනදී කියන්න බෑ පින්වත්නි කර්මය නිසා මරුණා කියලා. ඒ පුජ්‍යලයාගේ නොසලකිල්ලේ. තව කෙනෙක් ඉන්නවා මාර්ග නීති පිළිපදින්න නැතුව මහපාරදී ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා. එදාට කියන්න බෑ මේ කර්මය නිසාම මේ සිද්ධ වුණා කියලා. ඒ පින්නතුනි නොසලකිල්ල නිසා. ඒ නිසා ඒකයි කිව්වේ මේ හැම දෙයක්ම කර්මයටම බාර දෙන්නට බෑ පින්වත්නි. දැන් අපි කර්මය කිව්වහම අපි ගන්න පින්වත්නි මේකේ අයහපත් පැත්ත විතරයිනේ. ඒ කියන්නේ අපි නරකක් කරලා මොකක් හරි නරක වැඩක් කරලා අපි කම්බලේ අත ගහගෙන කල්පනා කරනවා නම් ඕක තමයි ඔහොම තමයි කර්මය කියලා. එහෙමනේ මේකේ හොඳ පැත්තක් තියෙනවා පින්නතුනි. කර්මය කිව්වහම මේ හොඳ පැත්තට ගන්න පුළුවන්. ඒකෝට හොඳ පැත්ත හිතලා කල්පනා කරලා සතුටු වෙන පැත්තක් අපි හිතන්නේ අපි නරකක් කරලා නැත්නම් පාපයක් කරලා වරදක් කරලා අපි ඒ විදිහට කල්පනා කරනවා. එහෙම හිතන්නට එපා පින්වත්නි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ජීවිතේ කුසලයේ බලවත් වෙනකොට පින්නතුනි කොහොමත් කර්මය යට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් පින්නතුන්ට මතකයි දේවදත්ත හාමුදුරුවෝ අවුරුදු 36ක් මහානදම් පිරුවා. අවුරුදු 36ක් මහානදම් පිරුවා. අවුරුදු 36ක් මහානදම් පුරපු නිසා තමයි මතු අනාගතයේ පින්නතුනි සට්ටිසර නමින් පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. දැන් එතකොට ඒ බුදුහාඳුරනකොට අඩන්තේට්ටම් වලට ඒවට දුක් විඳිනවා. අන්න තාමත් අපාය දුක් විඳිනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ මහානදම් පුරපේකේ විපාකයේ පින්නතුනි අහුසි වෙන්නේ නැහැ. ඒවයි විපාක තියෙනවා. අවුරුදු 36ක් මහානදම් පිරුවනේ. ඒ නිසා මේ නැවත කියන්නේ ඒ කරගත්තු කුසල් වල පින්නතුනි විපාකයේ දේවදත්ත සට්ටිසර නමින් පසේ බුද්ධත්වයට පත් වෙලා භුක්ති විඳිනවා. පින්නතුන්ට මතකයි අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේටත් පින්නතුනි පෙර කරගත්තු කර්ම විපාක දුන්නනේ. ඔය අතීත භවවල සිදු කළපු කර්ම පින්නතුන්ට මතකයි එක ජාතියක මුනාලි කියන දූර්තයෙක් ඉන්න කාලේ සරබූ කියන පසේ බුදුරජාන් වහන්සේට නිඳා කළා. අපේ බුදුහාමුදුරුවෝ ඒ හේතු කොටගෙන තමයි අර සුන්දරිකා කියන පරිබ්‍රාජිකාව නිසා සෑහෙන්න අපේ බුදුහාමුදුරුවෝ නිඳා පහස වින්දා. ඕක එකක්. තව එකක් තමයි පින්නතුන්ට මතක ඇති සබ්බාබිබු කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා නන්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නන්ද කියන ස්වාමීන් වහන්සේට නිඳා පහස කළා. ඒ හේතු කොටගෙන තමයි චින්චමානවිකාව ජනයා ඉදිරිපිට බුදුහාමුදුරුවන්ට අභූතයෙන් පින්නතුනි චෝදනා කළා. ඒ කියන්නේ ධර්මිටියක් අර බඩේ බැඳගෙන ඇවිල්ලා චෝදනා කළේ අන්න ඒක. ඊට පස්සේ තව සිද්ධියක් තමයි පින්නතුන්ට මතක ඇති තමන්ගේ සහෝදරයා ධනෙ හේතු කොටගෙන කන්දෙන් පහලට තල්ලු කළා. ධනය නිසා ධන ලෝභීත්වය නිසා තමන්ගේ සහෝදරයා කන්දෙන් පහලට තල්ලු කළා. ඒක ආත්මික අපේ බුදුහාමුදුරුවෝ. ඒ හේතු කොටගෙන තමයි පින්නතුන්ට මතක ඇති
ගිජ්ජකූට පර්වතේ පාමුලදී දේවදත්ත පින්නතුනේ ගලක් පෙරළුවේ වෙලාවේ. ඊළඟට තව කාරණාවක් ඒවත්තන්ට මතක ඇති විපාකයක් අර කුලදරුවෙක් වෙලා ඉන්න කාලේ පසේ බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට ගලක් විසි කළා. ඒ හේතු කොටගෙන තමයි දේවදත්ත විසින් බුදුහාමුදුරුවෝ මරන්න දුනුවා යන්නේ දෙව්වේ. ඒත් පින්නතුනේ කර්මයක්. ඉතින් බුදුහාමුදුරුවන්ටත් කර්ම ඒ විදිහට පින්නතුන විපාක දුන්නා නම් සාමාන්‍ය කෙලෙස් සහිත පුතග්ජන අපි ගැන මොන කතාවද පින්වත්නි? ඒසයකට මුහුණ දෙන්න ඕනේ. සමහරු ඉන්නව පින්නතුනි අපි ගෙවන්න තියෙන යම්කිසි කර්මයක් තියෙනවා නම් මේ ලෝකේ ගෙවලම තමයි ඒක යන්න වෙන්නේ. දැන් සමහරු ජීවිතයේ අවසාන කාලේ ඇඳකට වැටුණාම ලෙඩ වෙලා අපි කල්පනා කරනවා අපි හිතනවා මොන කර්මයක්ද මන්ද මැරෙන්නෙත් නැහැ ඉවරයක් වෙන්නෙත් නැහැ මැරෙනව නම් ඒකත් එකක් කියලා. නෑ පින්වත්නි ඒක ගෙවන්න තියෙනවා නම් ඇඳ උඩ හරි කමක් නැහැ ගෙවලා අවසන් කරලා යන්න ඕනේ. එතකොට කර්මය අවසానයිනේ. කිතුවා බාගේ අංකොන් ගනුව ඇතුව ඉතුරුනොත් පින්නතුනි ආයි ළඟ ජීවිතෙත් කොහෙන් හරි ඉතුරු වෙලා ඒක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ කිව්වේ මේ හිතන්න ඕන පැත්තක් මේ කතා කළේ මේ කිව්වේ පින්වත්නි. ඊට පස්සේ කියනවා මේ අර ඇද්ගොව්වෙක් වෙලා ඉන්න කාලේ පසේ බුදුහාඳුරෝ කෙනෙක් ඉන්න පැත්තකට ඇතෙක් යවුවා. ඒ හේතු කොටගෙන තමයි පින්නතුනි දේවදත්තගේ මෙහෙවීමෙන් අර ගිරිබ්බජ කියන නගරයේදී නාලාගිරිය යත ආයුවේ. ඒ වගේම පින්නතුනි තව සිද්ධියක් මතක ඇති රජෙක් වෙලා ඉන්න කාලේ අපේ බුදුහාඳුරෝ ආයුධයක් අරගෙන යම්කිසි මිනිස්සෙගේ ජීවිතයක් නැති කළා. ඒ හේතු කොටගෙන තමයි අර පාදේ සිවිය ඇතුළත ලේ තලීම නිසා ලේ ප්‍රදෝෂ්‍ය භාවයටපත් වුණා. ඒ සිද්ධිය පින්නතුන්ට මතකයක් පින්නතුන්ට විපාකයක්. එතකොට තවස්තාවක පින්නතුන්ට මතකයි අර කෙවුල් දරුවෙක් වෙලා ඉන්න කාලේ. ඒ කියන්නේ මාළු අල්ලන තැන, මාළු මරණ තැන, මාළු අල්ලන තැන, මාළු දඟලනකොට ඒක දැකලා අපේ බුදුහාමුදුරු හරියට සතුටු වුණා. සිනා වුණා. ඒ හේතු කොටගෙන තමයි අර වරින් වර අපේ බුදුහාමුදුරන්ට හැදුනේ පින්නතුනි හිසේ වේදනාවක්. ඒ වගේම පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට එදා අපේ බුදුහාමුදුරෝ එක ආත්මිකදී කිව්වා යව කව් බත් නොකව් කියලා. යව කව් බත් නොකව්. ඔන්න බලන්නකො වචනේ. ඒ හේතු කොටගෙන තමයි අර 12 වෙනි වස් කාලේ බුදුහාමුදුරෝ ගත කරනකොට 12 වෙනි වස් කාලේ ගත කරන බුදුහාමුදුරන්ට ඒ මස් 3 මාසෙම වරදන සිද්ධ වුණේ පින්නතුනි යව. තවත් මතක ඇති පින්නතුන්ට අර මලල ක්‍රීඩාවක් කරනකොට ප්‍රතිවාදියේ කොන්ද බින්දා. ප්‍රතිවාදියේ කොන්ද බින්දා. ඒ හේතු කොටගෙන තමයි අපේ බුදුහාමුදුරන්ට අර වරින් වර පිටේ වේදනාවක් ආවේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පවා කියනවනේ සාරිපුත්ත මගේ පිට රිද්දන මෙතෙන් සිට ඉදිරියට ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා. ඒ ධර්ම දේශනාව වෙතෙන් සිට ඉදිරියට කරන්න අතිශයින් මේ ශාසනයේ සමතෙක් වෙතොත් පින්නතුනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේමයි. ඒ වගේම තවත් අවස්ථාවක පින්නතුන්ට මතක ඇති අපේ බුදුහාමුදුරේ ඒකාත්මික වෛද්‍යවරයෙක් වෙලා ඉපදලා හිටියා. ඉන්නකොට සිටුවරයෙකුට බෙහෙත් කළා. බෙහෙත් කළාට මොකද? බෙහෙත් කළාම සිටුවරය සනීප වුණා. සනීප වුණාට මොකද? සිටුවරය નિયમિત මුදල වෛද්‍යවරයාට දුන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා වෛද්‍යවරයා කියන්නේ අපේ බුදුහාමුදුර කරපු දේ තමයි ලේත් එක්ක විරේක වෙන්න සිටුවරයට බෙහෙතක් දුන්නා. ලේත් එක්ක විරේක වෙන්න සිටුවරයට බෙහෙතක් දුන්නා. ඒ නිසා තමයි ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ පින්නතුනි අපේ බුදුහාමුදුරන්ට හැදුනේ. ඒ ලෝහිත පක්ඛන්දිකා රෝගය මතුතන 3 මාසයකට රෝගය බුදුහාරු යටපත් කරගත්තා. යටපත් කරගත්තු රෝගය මතුනේ කවදාද? චුන්ද කර්මාරගේ දාන දවසේමයි. බුදුහාමුදුරෝ මේ කතාව දැනගන්න ඕනේ. බුදුහාරු ආනන්දහන්ට කිව්වා ආනන්ද මගෙන් පස්සේ චුන්දට අවඩක් වෙන්න ඉඩ තියන්න එපා. ඇයි? ආනන්ද මිනිස්සු කියාවේ චුන්දගේ දානේ වළඳලා තමයි බුදුහාමුදුරුවෝ පිනිවන් පෑවේ කියලා. නෑ පින්වත්නි. චුන්දගේ දානේ වළඳලා නෙමෙයි බුදුහාමුදුරුවෝ පිනිවන් පෑවේ. බුදුහාමුදුරුවන්ට මතුවුණු ඒ ලෝහිත පක්ඛන්දිකා රෝගය 3 මාසයක් යනකම් යටපත් කරගත්තා. හරියට රෝගය මතුවුනේත් ආපහු චුන්ද කර්මාරගේ දානේ දවසේමයි. වන බුදුහාමුදුරන්ගේ ඒ මහා කරුණාව කියන්නේ තමන්ගෙන් පස්සේ වෙන තවත් කෙනෙකුට අවඩක් වෙනවටවත් බුදුහාමුදුරුවෝ ඉඩක් තිබෙන්නේ නැහනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාළේ චුන්දට අවඩක් වෙන්න ආනන්ද කොතනකවත් ඉර තියන්න එපා. නැත්තම් මිනිස්සු කියාවේ චුන්දගේ දානවල තමයි බුදුහාමුදුරුවෝ පින්නිවන් පෑවේ කියලා. ඊට පස්සේ තව එකක් තමයි පින්නතුන්ට මතක ඇති. ඒක අර ජෝතිපාල මානව කියලා ඉන්න කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කිව්වේ මේ මුණ්ඩකයාට සම්බෝධියක් කොයින්ද කියලා ඇහුවා. මේ අපේ බුදුහාමුදුරුවෝ.
මේ මුණ්ඩකයාට සම්බෝධියක් කොයින්ද කියලා ඇහුවා. ඒ නිසා තමයි බුද්ධත්වයේ සඳහා අවුරුදු 6ක් උරු වෙලාවේ අපේ බුදුහාමුදුරන්ට පින්නතුනි දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ. ඔය බලන්න බුදුහාමුදුරන්ට විපාක දුන්නු කර්ම පින්වත්නි. ගොඩාක් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ වචනය. වචන නිසා වචනය පින්වත්නි හරියට පරිස්සම් කරගන්න ඕනේ. ආයේව පිටවුණු වචනේ ආයිතින් කොහෙන්වත් ඒවා හදන්න පුළුවන්. නමුත් ඒ වචනේ පිට වුණාට පස්සේ පිට වුණානේ. නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේවා කියන්නේ වෙන මොහොකටවත් නෙවෙයි සසර වශයෙන් සාංශාරික වශයෙන් පින්නතුනි බිය ඇති කරගන්න ඕනේ. බිය පුංචිවත් අකුසලයක් කවදාවත් කොතනකවත් පින්නතුනි සිද්ධ කරන්නට එපා. විපාක විඳින්න ගියාම හරි භයානකයි. ඔය තව සිද්ධියක් තියෙනවා පින්නතුන්ට මතක ඇති. කාලයක හිටියා මේ රැට ඒ පුජ්‍යලය දෙව්සැප විඳිනවා. දවල්ට අපාදුක විඳිනවා. ඒ කවුදර මේඝ ලුද්දක කියන ප්‍රේතයා. මේඝ ලුද්දක කියන ප්‍රේතයා දවල්ට අපාදුක විඳිනවා. රැට දෙව්සැප විඳිනවා. ඇයි ඒ? ඔහු පින්වත්නි දවල්ට මුව මරනවා. රැට උපෝස් සීල සමාදන් වෙනවා. අර දවල්ට මුව මරපු නිසා දවල්ට අපාදුක විඳිනවා. රැට සීල් සමාදන් වෙච්ච නිසා මේ දෙව්සැප විඳිනවා. ඒ වගේම තමයි අර බිම්බිසාර මහරජුරුවන්ගේ සේවකයෙක් හිටියා. ඒ සේවකයා රජුරුවන්ට කේලම් කියනවා. කේලම් කිව්වා වගේම තමයි රජුරුවෝ බිම්බිසාර මහරජුරුවෝ මේ අධිකරණයේදී තීන්දුව නැත්නම් විනිශ්චය දෙනකොට දෙන්නේ වැරදි විනිශ්චයක්. මේ හේතු කොටගෙන පින්නතුනි මේ පුජ්‍යලයා මැරලා ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා ඉපදලා මේ ප්‍රේතයා තමන්ගේ පිටේ මස් පින්නතුනි තමන්ම අනුභව කරනවනේ. ඔන්න බලන්න විපාක විදින හැටි. තමන්ගේ පිටේ මස් තමන්ම අනුභව කරනවා. ඒ කියන්නේ රජුරවන්ට කියලා කියලා. රජුරව දෙනකොට දෙන වැරදි තීන්දුවනේ. ඒතකොට බලන්නකො මිනිස්සු මොනතරම් මාරු වෙටනද? ඒ හේතු කොටගෙන පින්නතුනි තමන්ගේ පිටේ මස් තමන්ම අනුභව කළා. ඒ වගේම පින්නතුන්ට මතක ඇතනේ කුජුත්‍රාව පින්නතුනි 16ක් වුණා. ඇයි 16ක් වුණේ? කුජුත්‍රාව 16ක් වුණේ සාමනේරියකගෙන් බිම් වැටිච්ච දෙයක් උනෝගමට අහුල්ලා දෙන්න, ඇහිඳලා දෙන්න, ඒ වගේ දෙයක් කිව්වා. එතකොට සාමනේරියකගෙන් වැඩ ගත්තා. ඒ හේතු කොටගෙන තමයි කුජුත්‍රාව 16ක් වුණේ. එකම කෙනා කුජුත්‍රාවම් පින්නතුනි කුදු වුණානේ. ඒ නිසානේ කුජුත්‍රාව කියන්නේ. ඇයි කුදු වුණේ? මදක් කුදු පසේ බුදු කෙනෙකුට පසේ බුදුහාමුදුරු වඩින්නේ මෙන්න මෙහිමයි කියලා ඇද කර කර පෙන්නවා. මොන බාන විපාක විදින හැටි පින්වත්නි. ඊට පස්සේ ඔයයන්ට මතකනේ චුල්ලපන්තක හාමුදුරු මා සතරපද ගාතාවක් මතක තියාගෙන බලනවා මාස 4ක් යනකම්. ඇයි ඒ? චුල්ලපන්තක හාමුදුරුව පින්වත්නි එක ආත්මික හොඳ ගුරුවරයෙක්. හොඳ ගුරුවරයෙක්. නමුත් ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවනේ. ඒ ළමයින්ට කවටකම් කරනවා. කවටකම් කරනවා කියන්නේ ඒ ළමයින්ට සමච්චල කරනවා, එක්කෝ පැත්තකට දානවා, ඒ වගේ. ඉගෙන ගන්න බැරි අය පායි පින්වත්නි ඉස්සරහටම ගන්න. ඔන්න බලන්නකෝ ඒ කාලේ ගුරුවරයෙක් ළමයින්ට සමච්චල කළා ඉගෙන ගන්න බැරි දරුවන්ට ගෝලයන්ට. නමුත් අද මොකද වුනේ පින්වත්නි? මාස 4ක් යනකම් සතරපද ගාතාවක් මතක තියාගන්න බැරි වුණා. විපාකේ. ඒ වගේම පින්නතුන්ට මතකනේ පෝතිගත්ත හාමුදුරුවෝ මුළු ඇඟ පුරාම ගෙඩි දාලා සැරවා ඒ විදියට සිද්ධ වුණා. ඇයි ඒ? ඒකට විපාකයේ ඒ කියන්නේ පෙර කරගත්තු කර්මයේ තමයි පින්වත්නි මේ එදා යා කුරුල්ල මරනවා. කුරුල්ල මරලා කුරුල්ලන්ගේ පිහාටු කඩනවා. පිහාටු කඩලා මේ පන පිටින් ඉන්න කුරුල්ලන්ගෙත් පිහාටු කඩනවා. පිහාටු කඩලා ඒ විතරක් නෙවෙයි ඒ පිහාටු සම්බන්ධ වෙලා තියෙන අස්ති නැත්නම් ඇට මිදුළු තියෙන්නේ ඒවත් බිඳිනවා. පිහාටුත් කඩලා ඇට මිදුළුත් බිඳිනවා. බලන්න ඒ නිසා තමයි පින්වත්නි ඇට මිදුළු වලින් මුළු ශරීරයේ ඇට සංදි වලින් ගැලවි පින්නතුනි ශරීරයේ කුණු වෙට පටන් ගත්තනේ. ඇට සංදි වලින් ගැලවි මුළු ශරීරයේම කුණු වෙන්න පටන් ගත්තා. ඒ වගේම පින්නතුන්ට මතක ඇති භික්ෂුන් වහන්සේලා 7 නමක් ගල්ලෙනකට ගියා භාවනා කරන්න. කොහේවත් නැති ගලක් ඇවිල්ලා පින්නතුනි මේ දොර වැහුණානේ. ගල්ලෙනේ දොර වැහුණා. එන්න බැරි වුණා දවස් 7ක් යනකම්. මොකක්ද ඒ විපාකය? මේ 7 දෙනාම එක ආත්මික පින්නතුනි හොඳ යාළුවෝ. මේ යාළුවෝ 7 දෙනාම එක දවසක් තුඹසක් ළඟට ගිහිල්ලා මේ තුඹසේ තියෙන සිදුරු තියෙන්නේ. ඒ සිදුරු පිදුරු කෑලි ගහලා වැහුවා. ඇතුළේ හිටිය තලගොයි. අනේ මේ තලගොයා දවස් 7ක් දුක් විඳා. හැබැයි 7 වෙනි දවසේ යාළුවෝ දවස් 7ක් ගියාට පස්සේ මේ 7 දෙනාම ගිහිල්ලා මේ තුඹසේ තියෙන සිදුරු ගැලෙව්වා. හරියට ඒ වගේම පින්වත්නි දවස් 7ක් මේ 9 ගල්ලේ ඇතුලේ දුක් විඳලා 7 වෙනි දවසේ වෙනකොට ඉබේටම ගලක් පෙරලියා ගියා පල්ලෙහාට. ඒ අර 7 වෙනි දවසේ ගිහිල්ලා තුඹසේ සිදුරු ගැලෙව්වනේ.
ඉතින් මේ විපාක පින්වත්නි. ඒ වගේම පින්නතුන්ට මතක ඇති රජගහ නුවර හිටිය සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. ඒ කියන්නේ පෙරාර තගරසිකී කියන පසේ බුදුහාමුදුරුවෝ දැකලා පසේ බුදුහාමුදුරන්ගේ පැත්තට කාරල කියලා ගැහුවා. බලන්න හේතු කොටගෙන විපාක වින්දනේ. ඉතින් මල්ලිකා දේවිය කතා අපි ඉස්සෙල්ලත් මතක් කළා. ඒ වගේම පින්නතුනි ඔයන්තන්ට මතකනේ සාලිය අශෝකමාලා. සාලිය කියලා කියන්නේ දුටුගැමුණු මහරජුරුවන්ගේ පුතා. අශෝකමාලා කියන්නේ සැඩළු කොළේ. අශෝකමාලා සැඩළු කොළේ වුණාට අශෝකමාලා බොහොම ලස්සනයි. ඔයන්තන්ට මතකයි සාලිය අශෝකමාලා නිසා රාජ සම්පත්තියත් අතහැරියා. අපිට ඒක වැඩක් නේ. අපිට අවශ්‍ය වෙන්නේ එතකොට අශෝකමාලා චණ්ඩාලියක් වුණානේ. ඒ කියන්නේ සැඩලියක් වුණානේ. ඇයි ඒ? දවසක් පින්නතුනේ එක දවසක මේ අශෝකමාලා දියණියක් නේදත් කෑම කනකොට අම්මා කිව්ව පුතේ තැන් තැන් වල ඉඳුර ඉහලවන්න එපා. කෑම මේ බත්තටියක්වත් බිම දාන්න එපා. පිළිවෙලකට කන්න ඕනේ. පහත් කුලේ මිනිස්සු වගේ මේ සැඩලිය වගේ කන්න එපා කිව්වා. අම්මා එහෙමයි කිව්වේ. හදාගන්න. ඊට පස්සේ මේ දියණිය කිව්වනේ අම්මට මම නෙවෙයි තේ තමයි චණ්ඩාලිය කිව්වා. එතකොට අම්මාට චණ්ඩාලිය කියපු නිසා මේ බණ වචනේ වැරදිලා. මේ ඉපදුණු ආත්මෙ පින්නතුනේ අශෝකමාලා චණ්ඩාලියක් වෙලා උප්පත්ති ලැබුවා. ඒක. ඒ වගේම තමයි ලකුණ්ඨපද්දී හාමුදුරුවෝ යොදුන් 7ක් උසට හදන්න තිබුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය යොදුනකට පින්නතුනි කොට ගලානේ. ඒ හේතු කොටගෙනනේ මිටි වෙලා ඒ විදිහට උප්පත්ති ලැබුවේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති තව සිද්ධියක් තියෙනවා මේ මුවින් ඒ ස්ත්‍රිය කට ඇරියොත් මුවින් දුගද පිට වෙනවා. ඒ වලට හරියම ලස්සනයි. බණ පොතේ කියන්නේ මුවින් දුගද පිට වෙන බොහොම ලස්සන රූමතිය කියලා කියන්නේ. ඒ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පුරාණ පින්නතුනි පාද පරිචාරිකාව. වෙන කවුරුවත් නෙවෙයි භද්‍රා කාපිලාණිය. ඒක පුංචි කතාවක් කියන්නම්. එක ආත්මික පින්වත්නි අක්කයි නංගි. නංගි තමයි භද්‍රා කාපිලාණිය. එතකොට අක්කයි නංගි මොකක් හරි දෙයකට ගෙදරට අඬු වෙලා ඉන්න වෙලාවක පසේ බුදුහාඳුර කෙනෙක් වැඩිය ගෙදරට. අක්කා මොකද කළේ? තිබුණ දානේ, කියන්නේ තිබුණ සකස් කරපු දේවල් තිබුණ කුස්සියේ හොඳට පාත්‍රේ පිරෙන්න අක්කා දානේ බෙදුවා. කාටද? පසේ බුදුහාමුදුරන්ට. මේක බලන් හිටපු නංගි කිව්වා මේ නංගි කරපු දේ තමයි මහ ලොකු ශ්‍රද්ධාවන්තිය. මෙතන මේ මාත් එක්ක රණ්ඩු වෙලා පසේ බුදුහාන්ට දානෙත් බෙදනවා. ඇය අක්කගෙන් පරිගන්න බැරි කමට නංගි කලිය මොකද්ද? පසේ බුදුහාරගෙන් පාත්‍රය උදුරගත්තා. පාත්‍රය උදුරගෙන අරගෙන ගිහිල්ලා අර දාන ටික දැන් අක්කනේ දානෙ බෙදුවේ. මේ අක්කා දානෙ බෙදුවා කියලා. ඒ බෙදපු දාන ටික ඔක්කොම හක් කරලා මේ පාත්‍රයට පින්නතුනි මඩ පිරෙව්වා. අක්කා කිව්ව නංගි යම්කිසි මේ පලි ගන්න තියෙනව නම් ඒක මගෙන් පලි ගන්න. පසේ බුදුහාඳුරගෙන් ඔහොම පලි ගන්න එපා කිව්වා. ඒ නිසා කරුණා කරලා ඔය පාත්‍රයේ මඩ ටික අහක් කරලා අන්න කුස්සියේ දානේ තියෙනවා. දානේ බෙදලා පසේ බුදුහාඳුරට පිළිගන්න කිව්වා. පිළිගන්නන්න කිව්වා. පින්වත්නි බලන්නකෝ පසේ බුදුහාඳුරන්ගේ පාත්‍රයට මඩ පුරවපු නිසා භද්‍රා කාපිලාණිය එක ආත්මික පින්නතුනි වචනයක් කතා කළොත් ඒ වටින් හරියට පැත්තම ගඳ ගන්නවා. ඔබ විපාක මේ වනපොතේ කියන්නේ මුවින් දුගද පිට වෙන රූමතිය කියලා. ලස්සනයි වුණාට. හරියම ලස්සනයි රූමතියක්. උනාට වචනයක් කතා කරන්න බෑ. පලාතම ගඳ ගන්නවා. ඒ වගේම පින්නතුන්ට මතකනේ සුනීත පොඩි හාමුදුරුවෝ අනුන්ගේ ගෙවල් වල පින්නතුනි වැසිකිලි වල එහෙම නැත්නම් කසල ඇද්දා. ඒ සුනීත පොඩි හාමුදුරුවෝ මේ සුනීත ගෙවල් වලට ගියාට පස්සේ මිනිස්සු දෙන්නේ කාලා ඉඳුල් ටික. ඒවත් කනවා. ඉතින් කෙසේ වුණා පින්නතුනි ඒ විදිහේ උප්පත්තියක් ලබන්න අනුන්ගේ ගෙවල් වල අසුචි අදින්න තරම් ඒ විදිහේ උප්පත්තියක් ලබන්න හේතුනේ ඇයි? දිනක් පින්නතුනි පසේ බුදු කෙනෙක් දැකලා සුනීත එදා මේ දරුවා කියපු දේ තමයි මොකද නිකන් ඔබ වහන්සේ මේ තුවාලකාරයෙක් වගේ මුළු ඇඟ වහගෙන ඉන්නේ. ඔන්න වචනේ. මොකද ඔබ වහන්සේ මේ තුවාලකාරයෙක් වගේ මුළු ඇඟ වහගෙන ඉන්නේ. එහෙම කියලා අන්තිමට කියනවා කුෂිකර්මයක් කළ ජීවත් වෙන්න. එහෙම නැත්නම් අනුන්ගේ වල අසුචි හරි ඇදලා ජීවත් වෙන්න කිව්වා. ඔන්න වචනේ. ඒ වගේම ඒ පසේ බුදුහාමුදුරන්ට ඒ වචනේ කියපු නිසා සුනීතට මේ ආත්මෙ පින්නතුනි සිද්ධ වුණේ අනුන්ගේ වල ඒ විදියට වැඩ කරන්න. හැබැයි පින්නතුනි වෙනස කියන්නේ ඔන්න බලන්න වෙනදා මේ
සුනී මේ මිනිස්සු වෙනකොට සුනීච අසුචි ගඳ පැත්තකින් තියලා බහිනම කුණු කානුවට. දවස බුදුහාඳුරු වැඩියනේ. බුදුහාඳුරු වැඩිනකොට සුනීච අසුචි ගඳ පැත්තකින් තියලා බුදුහාන්ට වැඳලා. වැඳලා පස්සේ බුදුහාඳුරු ඇහුවනේ සුනීත කැමතිද පැවිදි වෙන්න කියලා. කැමතියි කිව්වා. පැවිදි කළා. දැන් මොකද වෙන්නේ? පින්වත්නි වෙනදා මිනිස්සු වෙනකොට සුනීත බහිනම කුණු කානුවට දැන් සුනීත පොඩි හාමුදුරුවෝ පාරේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු අයින් වෙනවා පාර අයිනට. ඔන්න බලන්නකෝ වෙනස කොච්චරද කියලා. මේ සිවුරටක නැත්නම් අරිහත් දජයකට මොනතරම් එක මොහොතකින් සුළු මොහොතකින් පින්නතුනේ මොනතරම් වෙනසක් කරන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා මේවා කිව්වේ වෙන මොහොකටවත් නෙවෙයි සාංශාරික වශයෙන් පින්නතුනේ බිය ඇති කර ගන්න ඕනේ. ඉතින් මේක මේ ගොඩාක් හිතන්න තියෙන සූත්‍රයක් පින්වත්නි. මේ මහා කම්ම විභංග සූත්‍ර දේශනාව. ඒ නිසා අපි හිතනවාට වඩා බුදුහාඳුරන්ගේ කර්ම විභාගය පින්නතුනි බොහොම ලස්සනයි. ඒ නිසා අපි ජීවත් වෙච්ච විදිය බලලා ඒ පුජ්‍යලය මලාට පස්සේ අපි තීරණය කරනවා සුගතිය හෝ දුගතිය. කවදාවත් එහෙම කියන්න එපා. කෙනෙක් මලාට පස්සේ අපිට එහෙම කියන්නට බෑ පින්නතුනි. මොකද අපි ළඟත් කෙලෙස් තියෙනවා. අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිස්සෙක් වුණාට පස්සේ අපිට එහෙම කියන්නට බෑ. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේ පිළිබඳව නැවත හොඳට පින්නතුනි හිතන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති මහා කාශ්‍යප අනාගතයේ මතු පහළ වෙන්න පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් ඒ කර්ම විපාක දෙනවා. මොකද මේ කර්මයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහයේ තමන් වහන්සේගේ අත උඩ තියලා ආදාහනය කළාට පස්සේ මෛත්‍රී බුදුහාරගේ අත්ල දියපට්ටයක් හට ගන්නවනේ. මොකද මේ කර්මයේ පෙර ආත්ම භාවයක පින්නතුනි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇත් ගොව්වෙක් වෙලා ඉපදලා හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉපදලා හිටියා. දවසක් රජුරු ඇත් ගොව්වට, ඒ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට කියනවා ඇත් ගොව්වෝ නුඹ ගිහිල්ලා හොඳ කීකරු ඇතෙක් අරන් එන රජමාලිගාවට කියලා. අරන් ආවා. මිදුලෙන් තිබ්බා. රජුරු අහනවා ඇත් ගොව්වගෙන් ඇත් ගොව්වෝ නුඹට හොඳට විශ්වාසද මේ තා කීකරුද කියලා. මට විශ්වාසයි කිව්වා. නුඹ කිව්වටම මට බලන්න ඕන කිව්වා. පින්නතුනි ඇත් ගොව්ව කරපු දේත් පින්නතුන්ට මතකයි. මොකද්ද? යකඩ කූරක් අරගෙන රතු පාට වෙනකන් රත් කළා. රත් කරලා අර ඇතාට කියනවා ඇතෝ උඹේ කීකරු බව බලන් රජුරු බලන් ඉන්නවා. නුඹ කීකරු නම් විතරක් මේක හොඬ වැලෙන් ගන්න කිව්වා. අනේ පින්නතුනි ඇතෙක් වෙලා ඉන්න කාලෙත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කොච්චර කීකරුද කියන්නේ හත් කරපු යකඩ කූර හොඬවල චිටි ගාලා පිච්චෙද්දි ගත්තා. දැන් බලන්න එදා යකඩ කූර දුන්නේ කවුද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ගත්තේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිච්චුනේ කාගේ හොඬවලද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉන්න කාලේ හොඬවල පිච්චුණා. අනාගතේ මොකද්ද වෙන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේම දේහය මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අත උඩ තියලා ආදාහනය කළාට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අත්ලේ දීපට්ටයක් දීබිබුලක් පින්නතුනි හට ගන්නවා. ඔන්න බලන්නකෝ ඒ විපාක දෙන හැටි වින බුදුහාමුදුරන්ටත් කර්ම විපාක දුන්නා නම් කෙලෙස් සහිත පුතග්ජන අපි ගැන මොන කතාවද පින්වත්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. වචනය හරියට පරිස්සම් කර ගන්න ඕනේ මේ ජීවිත තුළ පින්වත්. ඒ නිසාද මේ පැයක් පුරා බොහෝම ශ්‍රද්ධාවෙන් පින්වත් හැමදෙනාම ධම්මදායාද ධම්සභා මණ්ඩපයේට ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි අද කතා කළේ මහා කම්ම විභංග සූත්‍රය, මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි කොටස තියෙන බොහොම ලස්සන සූත්‍රයක්. ඒ නිසා පොතපත තියෙනවා. තවත් මේ සූත්‍රය පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට තවත් ලස්සන කරුණු එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් දේශනාව අහපු නිසා පින්වත්නි සූත්‍රය බලනකොට තේරුම් ගන්න බොහොම පහසුයි. බොහොම පහසුයි. ඉතින් සමහරුන්ට සූත්‍රයක් කියවහම පින්නතුනේ තේරුම් ගන්නට සමහරට අමාරුයි. නමුත් අර සූත්‍රයක් අහලා ආපහු සූත්‍රයක් කියවනකොට හරිය ලේසියෙන් පින්නතුනේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධියත් හොඳට අවදි වෙනවා. ඒ දේශකයන් වහන්සේ දේශනා කළාට වඩා තමන්ගේ ජීවිතය නැත්නම් ඒ වගේම සමාජ ජීවිතේ මිනිස්සු ගත කරපු ඒවත් එකකෝම එකතු කරලා අරගෙන බොහොම ලස්සන විග්‍රහයක් තමන්ටම පින්නතුනේ හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නිසා සාංශාරික බිය ඇති කරගන්නත් කුසල් උපදවා ගන්නත් මේ මහා කම්ම විභංග සූත්‍ර දේශනාව පින්වත් හැමදෙනාටම විභාල් වේවා. හැමදෙනාටම රැස් කරගත්තා වූ මේ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ ශිරාණි ඩයස් මහත්මිය. එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම දානමේ පින්කමට
දායකත්වයේ බාරගෙන කටයුතු කළා. සෑම දිනාටම බොහෝ දිනෙකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීමෙන් බලාපොරොත්තු වන්නේ මිය පරලොව සපත් වුණෝ තම ආදරණීය මෑණියන් සිරිමා වනිගසේකර මෞතුමියට පින් අනුමෝදන් කරන්නත් හෙන්රි වනිගසේකර ආදරණීය තාත්තා පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න රාජා වනිගසේකර සොහොයුරා ඇතුළු තවත් මිය පරලොව සපත් වුණු සී කටයුතු සියලු ඥාතීන්ටත් අද මේ ධම්ම දායාද ධම්සභා මණ්ඩපේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැමදෙනාගේම නමින් ජන්මාන්තරගත වන්ට යෙදුණු සියලු දෙනාට මේ පින් ලැබේවා සසර දුක් කෙලවර ඒ ඇත්තෝ නිවනින්ම නිවේශන සෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න මේ ධම්මදායාද ධම්මදායාද ධම්සභා මණ්ඩපය ලංකාවේ සිට සූදානම් කළේ අපේ ඉඳුරු හේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ උන්වහන්සේටත් මේ සසුන් කටයුතු මේ ධර්ම දානමේ පින්කම් තවත් හොඳට සිද්ධ කරන්නට කායික ශක්තිය ලැබේවා මානසික සුවපත් භාවය ලැබේවා අපේ ධම්මදේව ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාශ්‍රී සම්පත්තියම ලැබේවායි සාදු කියලා ආශිර්වාද කරන්න ශිරාණි ඩයස් මහත්මනියටත් පින්වත් හැම දෙනාටමත් උතුම් ත්‍රිවිධ රත්න අනන්ත ගුණ බලයෙන් දිගාශ්‍රී වේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් දුක් කෙලවර කොට ලබන සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා සාදු 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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ඔබට ඊටාම ප්‍රාමණීය ධර්මදේශනයේ අප වෙතගෙන ආවේ සුප්‍රසිද්ධ ධර්ම කතික හිඟුරේ පඤ්ඤාසේකර හිමිපාණන් වහන්සේ විසින් අපේ නායක හඳුනන්නේ ඔබ වහන්සේගේ පාදාභ්‍ය වන්දනාවිය කරමින් අපි පුණ්‍යානුමෝදනා කර සිටිනවා. මේ අවස්ථාවේදී කෙටි පුණ්‍යානුමෝදනාවක් සඳහා අපි ගෞරවණීය ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍ර පින්වත් මාලනී ෆර්නෑන්ඩෝ මහත්මියට ප්‍රංශේ වාසන කරන මාලනී ෆර්නෑන්ඩෝ මහත්මිය දැන් මේ අවස්ථාවේදී කෙටි පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ දෙපොන්සර්ණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම ස්වාමින් වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ උතුම් දහම් මණ්ඩපයේ වැඩ වාසය කරන පූජනීය වන්දනීය මහා සංඝ රත්නයන් අවසරයි. පින්වත් කල්යාණ මිත්‍ර ඔබ සමගෙන්ද අවසරයි. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් සිදු කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන නම කියන්නට අවසරයි. පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් මහා කම්ම විභංග සූත්‍රය ඇසුරින් උතුම් දේශනයක් සිදු කරන්නට යෙදුණා. උතුම් ධර්ම දානමය කුසලයෙන්ද අප රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද ස්වාමින් වහන්සේට ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් හා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඔබ වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධය පසක් කර ගන්නට මේ කුසල ධර්මයන් පාරමිතා දහමක් වේවා. එසේම ස්වාමින් වහන්සේගේ මව් දෙමව්පියන්ටත් ආචාර්ය උපාධ්‍ය උතුමන්ටත් මේ උතුම් කුසලයන් අත්පත් වීමෙන් සුවපත් භාවයම ලැබේවා. උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් හේතු වාසනා වේවා. ධර්ම දානමය පුණ්‍ය කුසලය සිදු කළ පින්වතුන්ටත් සංවිධානය කටයුතු කළ අනෙකුත් සියලු පින්වතුන්ටත් ශ්‍රවණය කරන ලද අප සැමටත් උතුම් නිවන පිණිස මේ සියලු කුසල් පාරමිතාවක්ම වේවා. තෙරුවන් සරණයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුම් පන්දේ
බුද්ධ පුත්තං නමා